තරුණි සුබ සන්ධ්‍යාවක් දුවල පුතාලට මාම ඇහෙනවද? ඔව් සර් එහෙනම්. අපි අද සාකච්ඡා කරන්නේ සමාන්තර ශ්‍රේණී සම්බන්ධ පාඩමනේ. පේපර් එක අපි ඊළඟ දවසේනේ සාකච්ඡා කරන්නේ නේ. ඔව් සර්. ඔව්. අපි පුතේ එදා කොතනට වෙනකන්ද 24 එක අභ්‍යාසයේ කරන්න ඕගලන්ට මම පැවරුවා නේද? ඔව් සර්. 24 එක අභ්‍යාසය. ඉස්සලා කියන්නේ ගැටලු තැන් තියෙනවද කියලා? ගැටලු තැන් අපි ඉස්සලා අන්තිම ගණන් දෙක සර් පොඩ්ඩක් කරන්න. අන්තිම ගණන් දෙක. ඊට පෙර තියෙනවද පුතාලට ගැටලු තැන්? ඔව්. පොදුවේ අහන්නේ අපුතා ඔය B කියන කොටස සර් දෙකයි තුනයි පොඩ්ඩක් B එකේ 2යි 3යි මේකේ. හරි. තව තියෙනවද? පොදුවේ හැමෝගෙම අහන්නේ පුතාලට යම් හෝ ගැටලුවක් තියෙනවා නම් දැම්මම අපි ඒක निराකරණය කරගෙන යමු. ඔබට අවස්ථාව දීලා තියෙනවා. අපි එහෙමනම් බලමු මුලින්ම B එකනේ. B එකනේ අපිට මුලින්ම මුණ ගැහෙන්නේ එන්න. B එකේ 1යි 2යි ඔය කියන විදිහට නේද? 1යි 2යි. ඔන්න 2යි 3යි සර්. 2යි 3යි. 2යි 3යි. ඒකේ මම මෙතන වයිට් බෝඩ් එක ගන්නකම් ඉන්න විනාඩියක්. ඒක කියන්නේ ඒවලගේ දීලා 35 වෙනි පදයේ අගේ දීලා තියෙනවා. ඊට පස්සේ මේ සමාන්තර ශ්‍රේණියේ පොදු අන්තරය සොයන්න කියලා දෙන්නේ. පොදු අන්තරය. ඒ ඍණ 30යි 35 වෙනි පදයේ 25යි. එතකොට ඕගොල්ලන්ගේ පොදු අන්තරය අහන්නේ. ඕ. සර් ස්ක්‍රීන් ෂෙයාර් එක පේන්නේ තාම නෑ. මම මේ වයිට් බෝඩ් එක තාම ආවේ නෑ. පොඩ්ඩක් මැෂින් එක ස්ලෝ වෙලා තියෙනවා මගේ එකයි. දැන් හරි නේද? දැන් ස්ක්‍රීන් එක ෂෙයා වෙලාද? හරිනේ? දැන් හරි සර්. එතකොට දුන්නේත් මට කිව්වේ ප්‍රශ්න අංක D1 දෙවෙනි එකයි තුන්වෙනි එකයි නේ දෙකයි. කවුරු හරි මේක හදපු අය ඉන්නවනම් උත්තර කියන්න බලන්න මම හදන්න ඉස්සෙල්ලා. හදපු අය උත්තර කියන්න බලන්න. ඒගේ අගය ඍණ 30යි T35 ඍණ 25. දුන්නේත් පුතා මට කියන්න ඔයා 35 වෙනි පදයේ පොදු නිරූපණයෙන් කියන්න බලන්න. A හා D ඇසුරෙන් 35 වෙනි පදය. එකපාර කියන්න බැයිද? පොදු නිරූපණය. TN සමානයි ඒක නෑ මම කියන්නේ මෙහෙම දැන් ඔන්න දැන් පුතා පළවෙනි පදයේ සමාන්තර ශ්‍රේණියක A නේ. ඊළඟ පදයේ එන්නේ දැන් ෆස්ට් ටර්ම් එක T එක එන්නේ T2 එන්නේ A ධන D. T3 එන්නේ A ධන 2යි D. T4 එන්නේ A ධන 3යි D. දැන් මෙතන ඔයාට පේනෝනේ යම් රටාවක් තියෙනවනේ. ඒ අනුව ඔයාට බැයිද 35 වෙනි එක්කෙනා කියන්න ওই විදියට.
ඒ දන්න 35 ඩී ඔය කලබලයි. 34 ඩී අන්න හරි. ඒ ධන 34යි D තමයි 35 වෙනි එක. එයා ඍණ 25යි. හරිනේ මම ලිව්වා. ඔව් සර් දැන් ඒ දීලානේ. ඒ කියන්නේ ඍණ 30යි. ධන 34යි D සමානයි ඍණ 25යි. දැන් මෙතන සමාන්තර චේන්නේ නෑනේ මේකේ සරල සමීකරණයක් තියෙන්නේ. එතකොට ඍණ 30 34යි D සමානයි ඍණ 25යි. මෙතනට අපි එකතු කරනවා 30ක්. එතකොට මෙතන 30ට 30 ඉවත් වෙනවා. මෙතන 34යි D සමානයි 5යි. නේද? එතනට අවශ්‍ය එතනින් පස්සේ ඉතින් එතනින් පස්සේ D කියන්නේ 5 බෙදීම 34. එතනින් අහන්න අපිට ඉතින් දශම වලින් තමයි පෙන්නන්න තියෙන්නේ. තේරුණාද? ඕකනේ අහන්නේ. පොදු අන්තරේනේ අහන්නේ. නේ? පොදු අන්තරේ අහන්නේ. මේක ආපු අය ඉන්නවද? මේක ආවනේ. සංදීප් මේ උත්තරේ තමයි එන්නේ. මෙතනින් ගන්න ලේසි. ඉතින් ඔයාලට මේක එකපාර මෙහෙම ගන්න බැරි වුණොත් ඔයගොල්ලෝ කරන්නේ Pn සමානයි A ධන n ඍණ එක වාරයක් D සූත්‍රේනේ ගන්නෙ. එතකොට ඔයගොල්ලෝ T 35 ලියනවා A ධන 35 අඩු කිරීම එක වාරයක් D කියලා. එතකොට තමයි අර 35 වෙනි පදේ එන්නේ 35න් එකක් 34යි D කියලා. ඒක තමයි මම මේ එකපාර මෙතනට ගත්තේ. තේරුණා? එකපාර ගත්තේ ඒක. අපි බලමු එහෙමනම් කාට හරි ලියා ගන්න අවශ්‍ය නම් ඉක්මනින්ම ලියා ගන්න. උන්විචි වෙලාවක් දෙන්න අදුපාඩු හදා ගන්න. හරි නේද දැන්? මම ඊළඟ ගැටලුවට එන්න. ඊළඟට ඔයා කිව්වේ තුන්වෙනි එක. රොමිලා ක්‍රමාංක 3. ඒකේ පුතා A සමානයි 4යි 4න් එක විශ්ව සංඛ්‍යාවක්. ඒකේ T 37 දීලා තියෙනවා. ඍණ 7යි 4න් 3. දැන් මෙතනින් අපි ගමු 37 වෙනි පදේ කියන්න බලන්න. A ධන 36යි D සමාන කරනවා ඍණ 7යි 4න් 3ට. A කියන්නේ 4යි 4න් 1 එකතු කිරීම 36යි D සමාන කරනවා පුතා ඍණ 7යි 4න් 3ට. දැන් මේකෙන් අපි දෙපැත්තෙන්ම 4යි 4න් 1ක් අපි අඩු කරනවා. මෙයාගෙන් 4යි 4න් 1ක් අඩු කරනවා. මේ 4යි 4න් 1ට 4යි 4න් 1 ඉවත් වෙනවා. එතකොට 36යි D සමානයි මේ දෙන්නම ඍණ. එතකොට මේ දෙන්නම ඍණින්ද ලැබෙන ප්‍රතිඵලෙත් ඍණ. මේ ටික එකතු කරන්න ඕන. ඉතින් 7යි 4න් 3ට 4යි 4න් 1 එකතු කරාම දැන් මේ දෙන්නම ඍණින්ද මෙතන දෙන්නම එකතු වෙනවා. එතකොට එන්නේ 7යි 4යි 11යි 11යි 4න් 4යි. ඔතන තේරුණාද? 11යි 4න් 4යි කියන්නේ පුතා 12යි. ඔතන තේරුම් නැත්නම් කියන්න. හරිද? 4න් 3යි 4යි දෙන්නම ඍණින්ද අපිට මෙතන ඍණ ඉවතර ගන්න පුළුවන් නේ. එතකොට 7යි 4න් 3 එකතු කිරීම 4යි 4න් 1 කොහොම එන්නේ? මේ දෙක එකතු කරාම 11යි 4න් 4. ඒ කියන්නේ 1යි.
එකයි කියන්නේ 12යි. දැන් D හොයන්න අපි දෙපැත්තම 36න් බෙදනවා. එතකොට 12 වරක් 1යි 12 වරක් 3යි D කියන්නේ ඍණ 3න් 1යි. මේක ආවද? ඔව්. චන්දියු උත්තරය ආවා. ඔව් සර්. ඔව්. ඔය විදිහට එන්නේ. දුන්නේට මොකද උනේ? අතන සර් 7යි 4න් 3යි සර් 4යි 4න් 1යි මේ අඩු කරලා තින්නේ වැරදි. ඔව් ඒ කියන්නේ මේ අතේ පන්තිව තමයි වරද්ද ගන්නෙ නේද? යන්න වෙයි වගේ පැත්තට. ඔව්. එහෙමනම් අපි ඊළඟට අපි එනවා දැන් ඊළඟට මම හදන්න ඕනේ කොතනද? සර් අන්තිම ගණන් දෙක තුට්ටක් පැහැදිලි. අන්තිම ගාන. ඒ කියන්නේ ඔයා අදහස් කරන්නේ 6 වෙනි ගානයි 7 වෙනි ගානයිද? ඔව් සර් ඒකට 6 වෙනි ගාන. දැන් එකත් 157 අතර දෙකේ ගුණාකාර කොපමණ තිබේද? දැන් සමාන්තර ශ්‍රේණි දැනුම ඇසුරෙන් තමයි හදන්න තියෙන්නේ. මට කියන්න මේ තුල්නේ 1ට 5 1යි 150යි අතරනේ අහන්නේ. දැන් 1 දෙකේ ගුණාකාරකයක් නෙමෙයිනේ. 1ට පස්සේ එන ආසන්නම දෙකේ ගුණාකාරකයේ කීයද? 2 2. ඊළඟට 4 4 6 ওই විදියට. 150ට පෙර දෙකේ ගුණාකාරකයේ කීයද? 148 148. 148. ඔන්න ඔහොමයි. දැන් එහෙනම් ඔයා දන්නවද 148 කියන්නේ මේ රටාවේ කීවෙනි පදයේද කියලා? 148 කියන්නේ මේ රටාවේ කීවෙනි පදයේද කියලා ඔයා දන්නවද? දන්නේ නැහැ. එතකොට ඔයා 148 කියන්නේ මේ රටාවේ කීවෙනි පදයේද කියලා දැනගත්තොත් දෙකේ ගුණාකාර ටික එන්නේ නැද්ද? එනවා. එනවා. ඉතින් 148 මේ රටාවේ කීවෙනි පදයේද කියලා හොයාගන්නේ කොහොමද? මෙයාගේ ආරම්භක පදය 2යි, පොදු අන්තරය 2යි, tn කියන්නේ මේ පදය 148යි. අපිට ඕනේ n. එතකොට අපි ගන්නවා tn සමානයි a එකතු කිරීම n ඍණ එක වාරයක් d සූත්‍රයට අනුව. එතකොට 148 සමානයි 2 එකතු කිරීම n දන්නේ නැහැනේ. n අඩු කිරීම එක d 2යි. දැන් මේක අපි විසඳමු. 148 සමානයි 2 මුලින්ම අපිට අඩු කරගන්න පුළුවන් නේ. මෙතනින් අපි දෙපැත්තෙම අපි 2ක් අඩු කරගන්නවා. අපි මෙයාගෙන් 2ක් අඩු කරනවා. එතකොට 2 ධන n මෙතන දෙගුණයක් n ඍණ 1කින් 2ක් අඩු කරනවා. මේ දෙකට දෙක ඉවත් වෙනවා. 148න් 2ක් අඩු වුණාම 146යි. ඊට දෙගුණයක් n ඍණ 1. දැන් දෙපැත්තම දෙකෙන් බෙදනවා. දෙවරක් 1යි 73යි.
එතකොට මේ දෙකට දෙක ඉවත් වෙනවා. n දින 1 සමානයි 73යි. එහෙනම් n කියන්නේ කීයද? 73 එකතු කිරීම එක 74යි. ඒ කියන්නේ 148 කියන්නේ 74 වෙනියා. නේද? එහෙමනම් 1යි 150යි අතර දෙකේ ගුණාකාර කීයක් තියෙනවද? 74. 74ක් තියෙනවා. ඕක ඔච්චර දුර යන්නේ නැතුව හොයන්න පුළුවන්. සමාන්තර ශ්‍රේණි දැනුම අවශ්‍ය නැහැ මේකට. මේක ගන්න කොහොමද හොයාගන්නේ? මෙච්චර දුර යන්නේ නැතුව කාටද කියන්න පුළුවන්. මම දැන් මෙතන දැන් සමාන්තර ශ්‍රේණි යටතේ තියෙන හින්දා අනිවාර්යයෙන්ම සමාන්තර ශ්‍රේණි මූලධර්ම භාවිතා කරන්න ඕන. මම කියන්නේ මේක සාමාන්‍ය අපි බුද්ධි පරීක්ෂණ ගානක් කියලා හිතන්නකෝ. බුද්ධි පරීක්ෂණ ගානක් අපිට මෙච්චර දුර යන්නේ නැතුව මේක හොයන්න පුළුවන්. කොහොමද? කවුද කියන්නේ? දෙකෙන් මේ බෙදලා ඈ දෙකෙන් බෙදලා අනිවාර්යයෙන් මෙයා දෙකේ ගුණාකාරනේ 148 දෙකෙන් බෙදුවා 74යි. මෙයා කීවෙනි පදේද කියලා හොයාගන්න. කොච්චර දුර යන්න ඕනේ? මෙයා 74 වෙනියා. සර් ආව සර් ඕක සර් මේ 2n සමානයි 150 රින දෙක සමීකරණයකින් හැදුව මොකද මට ඇහුන්නේ චන්දිරු? සර් මං ගත්තේ 2n සමානයි 150 අඩු කිරීම 2 කියලා. 1යි n සමානයි 150 අඩු කිරීම 2 කියලා. 2 ඔව් සර්. ඔයා මෙයාගේ පොදු පදේනේ 2යි n කියලා ගත්තේ. ඔව් සර්. 150 අඩු කිරීම 2 කියලා ගත්තේ ඔය අවසාන පදේ 148 කියන එකනේ. ඔව් සර්. නේද? මේක සමාන්තර ශ්‍රේණිය යටතේ තියෙන්නේ. ඒකයි ගැටලුව. සමාන්තර ශ්‍රේණිය යටතේ මේ පොදු පදේ අරගෙන තියෙනවා. සර් එතකොට විභාගෙ ගහුවොත් ඔය වගේ ගානක් දීලා ඔව් ඒක අවුරුද්දක මාකින් ස්කීම් එකේදී ලකුණු දෙන්නේ නෑ මේ සමාන්තර ශ්‍රේණි දැනුම භාවිතා නෝ. දැන් සමාන්තර ශ්‍රේණි යටතේ මේ සූත්‍ර භාවිතය පිළිබඳව තමයි අහන්නේ. ඒකයි උතන තියෙන ගැටලුව. මේක අපිට පොදු පදේ යටතේ ගන්නත් පුළුවන්. ඒකන්ද මේ ප්‍රශ්නේ මුකුත් සමාන්තර ශ්‍රේණි දැනුම ඇසුරෙන් ගාන හදන්න කියලා දෙන්නේ නැතුව නිකන් එහෙම නැතුනොත් ඉතින් කෙලින්ම මේ විදිහට ගන්න පුළුවන්. චන්දිවගත්තු විදිහට ගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. මෙතන චන්දිව පොඩි ගැටලුවක් මේක මේ අපේ අත්දැකීම් එක කියන්නේ මේ සමාන්තර ශ්‍රේණි දැනුම භාවිතා කරලා අපිට ගැටලුවක් දුන්නාම පුතා ඒ ගැටලුවේ විසඳුම් ගොඩනැගීම බලාපොරොත්තු වෙන්නේ අර සූත්‍ර මූලික කරගෙන. පොදු පදේ සූත්‍ර මේ සූත්‍ර කියන්නේ මේ සූත්‍ර භාවිතාව තුල. එතකොට මෙතන මේ එක කෙනෙක්ට අපි තර්ක කරන්න පුළුවන් මේකත් ඉතින් සූත්‍රයක් කියලා. මේ මම නම් බලාපොරොත්තු වෙන්නේ ඔබ මේ විදිහට මේක කරන්න. මේ යටතේ දීලා තියෙන ඉඳලා. හරි? හරි සර්. නැත්නම් අපරාධ නිරපරාධ ලකුණක් දෙකක් අඩු කරගන්න ඕනේ නැහැ. මොකද මෙතන සූත්‍රයේ භාවිතා කරාට එක ලකුණක් ලැබෙනවා. ආදේශයට එකක් හම්බ වෙනවා, උත්තරයට එකක් හම්බ වෙනවා. ඉතින් මේකේ එකක් හරි අඩු වෙන්න ඉඩකඩ තියෙනවා. සමාන්තර ශ්‍රේණි සූත්‍රයේ භාවිතා නොවීමෙන් හින්දා එකක් අඩු වෙන්න ඉඩකඩ තියෙනවා. එහෙම රිස්ක් එකක් ගන්න ඕනේ නැහැ නේ. එහෙම. අඩුපාඩු තියෙන අය හදාගන්න බලන්න මම පුංචි වෙලාවක් දෙන්න.
හරිද දරුවනේ? ඒ විදිහට ඕගොල්ලන්ට 3 ගුණාකාර 5 ගුණාකාර ගන්නත් පුළුවන්. පැහැදිලිද? මේ ක්‍රමයටම තමයි. මම යන්නද ඊළඟ ගැටලුවට 7 වෙනි ගානට? ආ සර්. හත්වෙනි ගානේ කියන්නේ දැන් මෙතන වෙනස්ම ගැටලු කිහිපයක් තියෙනවා. අපි බලමු. දැන් මේකේ මෙන්න මෙහෙමයි. ප්‍රශ්න අංක 7. අපේ පළවෙනි කොටස. සමාන්තර ශ්‍රේණියක 3 වෙනි පදය 7යි. 6 වෙනි පදේ 13යි නම් ශ්‍රේණියේ මුල් පදේ සොයන්න. 3 වෙනි පදේ. ඒ කියන්නේ P3 7යි. 6 වෙනි පදේ P6 13යි. නම් මුල් පදේ සොයන්න. ඔච්චරයි දීලා තියෙන්නේ. අපෙන් අහන්නේ ඒව අහන්න. එතකොට අපි T3 ලියනවා A ධන 2D කියලා. 7 සමානයි. 6 වෙනි පදේ ලියනවා A ධන 5D කියලා. එයා 13යි. දැන් පුතාලට පේනවා මෙතන සමගාමී සමීකරණ යුගලයක් තියෙනවා. හැබැයි අපෙන් ඒ වහන්නේ අපිට D ඕනේ. එහෙනම් මෙයාව මම 1 කියලා ගන්නවා. මෙයාව 2 කියලා ගන්නවා. ඒව මම තියාගන්න ඕන. D වයින් කරගමු. නැත්තම් දීව හොයලා ඒව හොයා ගන්නත් පුළුවන්. මට පේන්නේ දීව හොයලා ඒව හොයන එක තමයි ලේසි වෙන්නේ. මොකද මම මේකේ දෙකෙන් එක අඩු කරනවා. දෙක අඩු කිරීම එකයි. එතකොට ඕගොල්ලන්ට පේනවා A ධන 5යිD අඩු කිරීම අඩු කිරීම 2යිD සමානයි 13 අඩු කිරීම 7. ඒකට ඒට ඉවත් වෙනවා. 3යිD සමානයි 13න් 7ක් 6යි. D 6 3න් බෙදුවා. ඒ කියන්නේ D සමානයි 2යි. D සමානයි 2 එකට ආදේශය. එකට ආදේශය. එතකොට A ධන දෙවරක් 2 සමානයි 7යි. A ධන 4 සමානයි 7යි. දෙපැත්තෙම 4ක් අඩු කරා. එතකොට 4ට 4 ඉවත් වෙනවා. A සමානයි 3යි. එම නිසා අන්න අපි ලිව්වා උත්තරය ඇවිල්ලා ඉවරයි නේ. A සමානයි 3යි. තේරුණාද? අපිට ඕක මේ අර D එක අයින් කරලත් ගන්න පුළුවන් නේද? D වයින් කරනවා නම් ඔයා තව සමීකරණ දෙකකට යන්න එපා. මෙයාගේ සංගුණක සමාන කරගන්න. පළවෙනිය 5න් ගුණ කරන්න ඕන, දෙවෙනිය 2න් ගුණ කරලා සංගුණක සමාන කරගන්න ඕන. ඒකයි මම කෙලින්ම D මුලින්ම හොයලා ආදේශ කරලා ඒව හෙව්වේ. වැරදි නෑ. අරකට පුළුවන්. ඒකේ දෙවෙනි එක සමාන්තර ශ්‍රේණියක 5 වෙනි පදේ 34යි 15 වෙනි පදේ 9යි ශ්‍රේණියේ ඍණ 6 වන්නේ කීවෙනි පදේද කියලා අහන්න. මේක ලියා ගන්න ඕනද? ඉක්මනට සටහන් කරගන්න. විනාඩියක් දෙන්න. හදලා ඉවර වෙලා මට කියන්න.
හරි සර්. හරි. අපි එමු එහෙමනම් ඊළඟ ගැටලුවට. ඒකේ කියනවා සමාන්තර ශ්‍රේණියක 5 වෙනි පදයේ 34යි 15 වෙනි පදයේ 9යි ශ්‍රේණියේ ඍණ 6 වන්නේ කීවෙනි පදයේද කියලා. කවුද අපිට මේකට උදව් කරන්නේ? දැන් මම ඔබව සහභාගී කරව ගන්න හදන්නේ. අපිට ඒකත් ඔය වගේ සමගාමී සමීකරණයකින් අරගෙන DA හොයාගෙන ඒක අර TN සමානයි ඒ ධන n ඍණ 1 d වාරයක් කියන සූත්‍රයට ආදේශ කරලා ඍණ 6 ගන්න පුළුවන්. ඔව් එහෙම තමයි ගන්න තියෙන්නේ. ඒක තමයි කරන්න තියෙන්නේ. AY DY හොයාගෙන ඍණ 6 වෙන්නේ කීවෙනියද කියලා හොයාගන්න තියෙන්නේ. ඍණ 6 වෙන්නේ කීවෙනියද කියලා හොයාගත්ත අය කියන්න බලන්න අපිට. කතා කරන්න. 21 වෙනි කීයදාවේ පුතා 21. ඔව් 21. ඒ කීයදාවේ චන්දියු 44 D ඍණ 2මාර දින දෙකමාර. බලන්න අනිත් අයත් ඒ විදිහට උත්සාහ කරලා බලන්න කරපු නැති අය. තුන්වෙනි එකේ කියන්නේ රෝමිලකම් අංක 3 සමාන්තර ශ්‍රේණියක 5 වෙනි පදයේ 22යි 10 වෙනි පදයේ 47යි නම් ශ්‍රේණියේ 15 වෙනි පදයේ 3 වන පදයෙන් 6 ගුණයක් බව පෙන්වන්නලු. එතකොට 15 වෙනි පදය හොයාගන්න ඕන 3 වෙනි පදේ හොයාගන්න ඕන ඒ අනුව 6 ගුණයක් බව පෙන්වන්න පුළුවන්. නේද? අර වගේම සමීකරණ දෙකක් ගොඩනගනවා 22ට 44ට සමාන කරලා ඒව දීව හොයාගන්නවා. ඒ දී ඇසුරෙන් 15 වෙනි පදයයි 6 වෙනි පදයයි හොයාගන්න 3 වෙනි පදයයි හොයාගන්නවා. ඒ අනුව ගන්න පුළුවන්. සර් ඔව් කියන්නේ. සර් මේ ඔහොම සමීකරණ දෙකක් නැතුව වෙන විදිහකට අර dy ඒවයි ගත්තොත් ඔයා කියන්නේ 3 වෙනි එකේද? ඔව් සර් ඒ කියන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි ඒ කියන්නේ තුනේම එක පුළුවන්. AY DY හොයන්න නැතුව කියන්නේ සමීකරණයකින් නැත් වෙන විදිහකට ඒවයි dy සමීකරණයක් නැතුව ඒ dy හොය සමීකරණයක් නැතුව AD හොයාගන්න. සමගාමී සමීකරණ වල එන්නේ නැතුව. ඔව් සර් කියන්නේ මං හැදුවේ එකක් එහෙම හදලා බැලුවා එහෙම ආවා. එතකොට මෙතන තියෙන්නේ 5 වෙනි පදේ අනිත් එක නම් 10 වෙනි පදේ. ඔව් කොහොමද ගත්තේ කියන්නකෝ බලන්න. ඔස මං අර 5 වෙනි පදේ ලියාගත්තා ඒ t පහ සමානයි ඒ ධන 5 ඍණ 1 d. ඊට ඒක සමානයිනේ 22ට ඒගොල්ලෝ දීලා තියෙනවානේ. ඊළඟට ඊට පස්සේ 47 සමානයි ඒ ධන 9 d. ඒ ධන 9යි d. ඊට ඩීව හොයාගන්න කරේ පද අතර කියන පදවල අගයන් අතර වෙනස බෙදුව පද අතර වෙනස. පදවල අගයන් අතර වෙනස බෙදුවා පද අතර වෙනස. ඒ කියන්නේ 47 අඩු කිරීම 22 බෙදුවා 47 අඩු කිරීම 22 බෙදුවා. ඔයා අර 5 මෙතන 10 ඒ කියන්නේ පද පහක වෙනසයි. එතකොට d වෙනවා. ඔව්. ඒකට මෙහෙම ලියන්න ඕනෙත් නැහැ. ඔව්. මොකද මෙතන සමාන පරතරයෙන් යන්නේ. සමාන පරතරයෙන් යන්නේ. සමාන පරතරයෙන් යනකොට මෙතන 5 වෙනි පදේ අපි හිතමු මේ 5 වෙනි පදේ කියන්නේ 22යි 10 වෙනි පදේ කියන්නේ 47යි. එතකොට මෙතන වෙනස මේ පද ගානෙන් බෙදුවා කියන්නේ ඒ කියන්නේ මේ වෙනසනේ ඉන්නේ අන්තරයේනේ. නේ? ඔව්. එතකොට සමාන්තර ශ්‍රේණි දැනුමක් එතන අවශ්‍ය නැහැ. නේද?
සමාන්තර ශ්‍රේණි දැනුමක් අවශ්‍ය නැහැ. ඒකෙන් ඊට පස්සේ ඔයා ඒ ආපු උත්තරේ මේ එකකට ආදේශ කරලා ඒ වොම යන්නේ නැති. උස ඒ යුක්ත කරලා ඒකට ආදේශ. නේ. ඔව්. වැරදි නෑ. ඒක සාර 47 අඩු කිරීම 22 කොහොමද 5න් බෙදනවා කියලා ගන්නේ? ඔයා හිතන්නේ මෙහෙම අපි හිතමු පාරක මෙහෙම කම්බි නැත්නම් ලයිට් කණු ටිකක් ඉඳලා තියෙනවා. පස්වෙනි ලයිට් කණුව ඉඳලා තියෙන්නේ කිලෝමීටර් 22ක් දුරින්. හරි? මේ ලයිට් කණුව ඉඳලා තියෙන්නේ සමාන පරතරේ. එතකොට 10 වෙනි ලයිට් කණුව ඉඳලා තියෙන්නේ ආරම්භයේ ඉඳන් කිලෝමීටර් 47ක් දුරින්. පස්වෙනි ලයිට් කණුව ඉඳලා තියෙන්නේ කිලෝමීටර් 22ක් දුරින්. 10 වෙනි ලයිට් කණුව ඉඳලා තියෙන්නේ කිලෝමීටර් 47ක් දුරින්. ඔයාගේ අහනවා ලයිට් කණු දෙකක් අතර පරතරය කොච්චරද කියලා. එතකොට මොකද කරන්නේ? ඒ කියන්නේ ඒක තේරෙනවා. දැන් අර මෙතන මේ දීලා තියෙන කාණෙන් කොහොමද 5න් බෙදනවා කියලා ගත්තේ? ඉතින් මෙතන 5 වෙනි පදයයි 10 වෙනි පදයයි නම් මෙතන පද අතර වෙනස කොච්චරද? මෙතන අන්තර පද අතර වෙනසවල් කීයක් තියෙනවද? අර ලයිට් කණු දෙක අතර පරතර කීයක් තියෙනවද? ඒ වගේ තමයි 5යිනේ තියෙන්නේ. පරතර 5යි. 5 වෙනි පදයයි 15 වෙනි පදයයි කියලා දීලා තියෙන්නේ. 5 වෙනි පදයයි 15 මේ දුල්නිත් කියන්නේ දෙවෙනි ගාන. 5 වෙනි පදයයි 15 වෙනි පදේ. අපි හැදුවේ කීයද මේ? මේ හැදුවේ 3 වෙනි එක. හරි සර් ඒ දෙවෙනි ගාන. 3 වෙනි එකේ. නේ? අපි 3 කතා කරා. මේ රෝමිලා කමන්ත 3. හරි නේද? හරි. ඔව්. එහෙම ගන්න පුළුවන්. සංදීප කිව්වා හරි. දැන් මෙතන වෙනස අරගෙන එතන තියෙන්නේ සමාන්තර ශ්‍රේණි දැනුමක්ම නෙවෙයි. ඉතින් සමාන පරතරයෙන් මේ පිටන්නේ ඒකයි. එහෙම අරගෙන මෙතනට ඒව අරගෙන ගන්න පුළුවන්. ලකුණු ලැබෙනවා. ගැටලුවක් නැහැ එතන. මොකද අවසානයේ සූත්‍රයකට ආදේශ වෙනවනේ. අනිවාර්යයෙන් මේ සූත්‍රයකට ආදේශ කරන්න එපා. මේ සූත්‍රේ භාවිතා වෙනවනේ. ඒක හරි. එතනින් ඒව දීව හොයලා ඉවර වෙලා ඊට පස්සේ අතට යන්න පුළුවන්. හතරවෙනි ප්‍රශ්නේ බලමු දෙහෙමනම්. හතරවෙනි ප්‍රශ්නේ සමාන්තර ශ්‍රේණියක 3 වන හා 6 වන පදවල ಐಕ್‍ය 42යි. දෙවන හා 10 වන පදවල ಐಕ್‍ය 54යි. ශ්‍රේණියේ 63 වන්නේ කීවෙනි පදයේද? අගයේ 30 වන පදයක් මෙම ශ්‍රේණියේ තිබිය නොහැකි බව පෙන්නයි. කොහොමද ඒක හදන්නේ? සමාන්තර ශ්‍රේණියක 3 වෙනි පදයයි 6 වෙනි පදයයි 47යි. ඊට පස්සේ කියනවා දෙවන පදයයි 10 වෙනි පදයයි. දෙවන පදයයි 10 වෙනි පදයයි ಐಕ್‍ය 42යි නේ. සමාන්තර ශ්‍රේණියේ 3 වෙනි පදය මෙතන 42. මෙතන වැරදුනානේ. 3 වෙනි පදයයි 6 වෙනි පදයයි 42යි. ඊළඟට කියනවා දෙවන හා 10 වන පදවල ಐಕ್‍ය 54යි. ඔන්න ඔන්න. අපෙන් අහන්නේ ශ්‍රේණියේ 63 වන්නේ කීවෙනි පදයේද කියලා අහන්නේ. 63 වෙන්නේ ඒව දීව ගන්න වෙනවා. 3 වෙනි පදයයි 6 වෙනි පදයයි 42යි. දෙවෙනි පදයයි 10 වෙනි පදයයි 54යි. ඉතින් එතනට අපිට ගන්න පුළුවන් 3 වෙනි පදේ කියන්නේ ඒ දන 2යි. 6 වෙනි පදේ කියන්නේ ඒ දන 5යි. සමානයි 42යි. දෙවෙනි පදේ කියන්නේ ඒ දන D. 10 වෙනි පදේ කියන්නේ ඒ දන 9යි D. සමානයි 54යි. එතකොට මෙතන එනවා 2යි ඒ දන 7යි D.
සමානයි 42යි. මෙතන එනවා 2a ධන 10යි t සමානයි 54යි. මේක 1 මේක 2. එතකොට දෙකෙන් එක අඩු වෙනවා. එතකොට එනවා 2a ධන 10යි d අඩු කිරීම 2a අඩු කිරීම 7යි d 54 අඩු කිරීම 42යි. 2a ට 2යි d ඒවත් වෙනවා 3යි d 4න් 2 2යි 5න් 4 1යි d 12 බෙදීම 3 d කියන්නේ 4යි. d සමානයි 4 අපි ආදේශ කරනවා. මේ d සමානයි 4 එකට ආදේශය. එකට ආදේශය. එතකොට එනවා 2a ධන 7 4 සමානයි 42යි. 2a 4 4 28 සමානයි 42යි. 28ක් අඩු කරනවා. 28ට 28 ඉවත් වෙනවා. 2a 12න් 8ක් 4යි. 3න් 2ක් 1යි. a 14 දෙකෙන් බෙදුවාම 7යි. a d ආවා. දැන් අපෙන් අහන්නේ 63. අපෙන් අහන්නේ 63 වන්නේ කීවෙනි පදයේද කියලා. ඉතින් අපිට 73 වෙන්නේ කීවෙනි පදයේද කියලා හොයන්න නම් අපි මොකද කරන්නේ? අපි ගන්නවා මෙහෙම. tn සමානයි a ධන n දින 1යි d සූත්‍රයට අනුව. එතකොට 63 සමානයි a 7 n දන්නේ නැහැ d 4යි. එතකොට 63 සමානයි 7 එකතු කිරීම. දෙපැත්තෙම 7ක් අපි අඩු කරගත්තා නම් ලේසි. මෙතනින් 63න් 7ක් අඩු වෙනවා. මෙතනත් එතකොට 7 ධන 4 ගුණයක් n දින 1න් 7ක් අඩු කරලා 7ට 7 ඉවත් වෙන 63න් 7ක්. එතකොට අපිට එනවා 6යි 56යි. 6යි 13යි 5යි 6යි. එතකොට මෙතන 4 වාරයක් n දින 1 4ෙන් බෙදෙනවා. 4ට 4 බෙදෙනවා. 4 ඒවා 1යි. 4 වරක් එතකොට 16ට 4යි. එතකොට n දින 1 සමානයි 14යි. n සමානයි 15යි. එතකොට 63 වෙන්නේ අන්න අපි ලියනවා 63 වෙන්නේ 15 වෙනි පදේ කියලා. ඒ උත්තරේ ආවද? ඔව් සර්. අනිත් අයත් කතා කරන්නේ හිරුක නිසලි උත්තරේ ආවද ඒක? විශ්ව සමින්දී ඔව් සර්. විසුල මානුජා ආත්මිට ආවද? එතකොට මේකේ ඊළඟට කියනවා අගය 30 වන පදයක් මෙම ශ්‍රේණියේ තිබිය නොහැකි බව පෙන්වනවා. අගය 30 වන පදයක් මෙම ශ්‍රේණියේ තිබිය නොහැකි බව. මොකද අපි ගණිතයෙන් හොඳ තර්ක ක්‍රමයක් ගන්නෙ. මොකද කරන්නේ? සංදීප්ගේ අදහස මොකද? කොහොමද ගත්තේ? 7 එකතු කිරීම n ඍණ 1 වාරයක් 4 සමානයි 30 කියලා අරන්. ඒ කියන්නේ 30 පදයක් මෙහි නොමැති බවයි පෙන්වන්න තියෙන්නේ. මුලින්ම තියනවා කියලා ගන්න. අන්න හරි. අපි ගණිතේ ගන්නවා එතකොට තියෙනවා කියලා. දැන් නොමැති බව පෙන්වන්න කියන්නේ. අපි කියනවා නෑ මේ 30 පදයක් තියෙනවා කියලා. 30 පදයක් තියෙනවා කියලා අරගෙන අපි 30 වෙන්නේ කීවෙනියද කියලා හොයනවා. ඒ කියන්නේ n හොයනවා. n ගෙන් තමයි අපි තීරණය කරන්නේ. n සඳහා අනිවාර්යයෙන්ම එන්න ඕන ගණින සංඛ්‍යාවක්. කවුන්ටින් නම්බර් එකක්. මෙයා භාගයක්, දශමයක්, මිශ්‍ර සංඛ්‍යාවක් ආවොත් එහෙම අන්න අපි තීරණය කරනවා මෙයා මෙහෙම වෙන්න බෑ. මෙහෙම වෙන්න බෑ. n භාගයක් වෙන්න බෑ. දශමයක් වෙන්න බෑ. එහෙමනම් අපේ තීරණය 30 කියලා පදයක් මේකේ නැති බවයි. අන්න එහෙමයි අපි යන්නේ. 30 තියෙනවා කියලා අරගෙන n හොයනවා. n අනුව අපි තීරණය කරනවා 30 කියලා පදයක් තියෙනවද නැද්ද කියලා.
එතකොට අපි කරන්නේ අර වගේම 30ට ආදේශ කරනවා මේක. අපි ගන්නවා A ධන එන්ජින 1D Tn කියලා 30 සමානයි A 7 ධන 4 වාරයක් අපිට ගන්න පුළුවන් එන්ජින 1යි කියලා. 30 සමානයි 7 ධන 4යි එන්ජින 4 30 සමානයි 7න් 4ක් අඩු කරාම 3 ධන 4යි එන්නේ. 7න් 4ක් අඩු කරාම 3. ඒතර 4යි n සමානයි 30න් 3ක් අඩු කරාම 27යි. නේ? ඒතකොට n සමානයි 27 බෙදීම 4. දැන් අපිට 27 4ෙන් බෙදුවා වෙන්නේ 4 වරක් 6 24යි ඉතුරු 3යි. එතකොට එන්නේ 6යි 4ෙන් 3යි. අන්න අපි ඊට පස්සේ කියනවා n සඳහා මෙම අගය සුදුසු නැත. මන්ද n යනු පදයක් වේ. එය ගණින සංඛ්‍යාවකි. ඒ ගණින සංඛ්‍යාව. එම නිසා මෙම ශ්‍රේණියේ 30 ලෙස පදයක් නොපවතී කියලා ලියවෙන්න ඕන. එම නිසා 30 ලෙස පදයක් නොපවතී. කියුකුය පැහැදිලිද මන්ද එතන? කරලා නැති අය කරන්න බලන්න මම මෙතනදී ආයේ මේ වාක්‍ය කියන්න. අඩුපාඩු හදාගන්න ඉක්මනට. ඒ 30 ලෙස පදයක් තිබිය නොහැකිය කියන එක පෙන්වන එක හරියට තේරුන්නේ නැහැ. ඒ කිව්වේ දැන් මම අර මුලින් විස්තර කරපු කාරණාව තේරුම් නැද්ද? ඊයතර මේ 30 ලෙස පදයක් තිබිය නොහැකිය කියලා පෙන්වන්නේ අන්නේ සුද්ධ තේරුන්නේ. ඒ කියන්නේ මේ කරපු කාරණාව තේරුම් නැද්ද? මෙන්න මේ ටික. අපි 30 කියලා පදයක් තියෙනවා කියලා අපි ගන්නවා. තියෙනවා කියලා අරගෙන ඒ තියෙන්නේ කීවෙනියද කියලා හොයනවා. ඉතින් කීවෙනියද කියලා ඇහුවාම එන්නේ 6යි 4න් 3 වෙනි පදේනේ. ඉතින් 6යි 4න් 3 වෙනි පදයක් කියලා තියෙන්න පුළුවන්ද ශ්‍රේණියක? 6යි 4න් 3 පදයක් කියලා කියන්න බෑනේ. පදේ ඉන්නේ ගණින සංඛ්‍යා පළවෙනි පදේ, දෙවෙනි පදේ, තුන්වෙනි පදේ, හතරවෙනි පදේ, බිංදුව කියලා පදයකුත් නැහැනේ. එහෙම එකක් නැහැ. 1 2 3 4 5 ගණින සංඛ්‍යානේ. එතකොට අපි කියනවා 6යි 4න් 3 කියලා එන්ට ඒ මාගේ සුදුසු නෑ වෙන්න බෑ එහෙම. n කියන්නේ පදයක්. ඒක ගණින සංඛ්‍යාව. එමෙහින්දා අපිට තීරණය කරන්න පුළුවන් වෙන්නේ 30 කියලා පදයක් මේකේ නෑ කියලා. ඒකයි මෙතන අපි තීරණය කරන්නේ. හරි. දැන් දෙනවා සර්. thank you.
හරිද? ලියලා ඉවර නම් කියන්න මට මේ ඊළඟ කොටසට යන්න. මෙතන තියෙන එකද පුතේ කියන්න ඕනේ? මෙහෙම ලියන්න. එන් සඳහා මෙමාගේ සුදුසු නැත. මන්ද එන් යනු පදයක් වේ. එය ගණිත සංඛ්‍යාවකි. එන් යනු පදයක් වේ. එය ගණිත සංඛ්‍යාවකි. ඒ ගණිත සංඛ්‍යාවකි. එම නිසා මෙම ශ්‍රේණියේ තිය ලෙස පදයක් නොපවතී. එම නිසා මෙම ශ්‍රේණියේ තිය ලෙස පදයක් නොපවතී. හරිද? අපි එහෙනම් ඊළඟ කොටසට යමු නේ. අපි අද සාකච්ඡා කරන්නේ පුතා සමාන්තර ශ්‍රේණියක අයික්‍ය පිළිබඳව. ලියන මාතෘකාව සමාන්තර ශ්‍රේණියක පද n ගණනක අයික්‍ය. පද n ගණනක අයික්‍ය. පද n ගණනක අයික්‍ය. ඔන්න අපි මේ සඳහා සූත්‍රයක් ගොඩනැගීම තමයි බලාපොරොත්තු වෙන්නේ. සඳහා සූත්‍රයක් ගොඩනැගීම. සූත්‍රයක් ගොඩනැගීම. මම මේ සූත්‍රය ගොඩනගන්න මේ වගේ උපක්‍රමයක් යොදලා. මම ගන්නවා පුතා සමාන්තර ශ්‍රේණියක්. මේ සමාන්තර ශ්‍රේණිය ගන්නවා මම 1 3 5 7 9 මේ ආකාරයට. දෙකෙන් දෙක වැඩි වෙන විදිහට තියෙන පොදු අන්තරේ 2යි. මම මේකේ පද 5ක අයික්‍යය ගන්නවා. මෙම ශ්‍රේණියේ මුල් පද 5 අයික්‍යය. මුල් පද 5යි අයික්‍යය. අයික්‍යය කියන්නේ පුතා එකතුව. මේකේ මුල් පද 5 අයික්‍යය ගත්තොත් පුතා අපි ඒක සංකේතවත් කරන්නේ s කියලා. මේ අයික්‍යය. අයික්‍යය. අයික්‍යය කියන්නේ සම්. එහෙනම් මේ s අකුර ගන්න. එතකොට එනවා S5 පද 5 එකතුව. 1 එකතු කිරීම 3 එකතු කිරීම 5 එකතු කිරීම 7 එකතු කිරීම 9. ඔය ටික. එතකොට අපිට ඔය තමයි පද 5 එකතුව. මම මේ පද 5 එකතුව වෙන විදිහකට ගන්නවා. ඒක ගන්නෙ මෙහෙම. මේ මුල ඉඳන් අගට අග ඉඳන් මුලට 9 එකතු කිරීම 7 එකතු කිරීම 5 එකතු කිරීම 3 එකතු කිරීම 1.
ඔබ බලයි මෙච්චර දඟලන්නේ මොකද මේ පද පහ එකතු එකපාර ගන්න පුළුවන් නේ කියලා. නෑනේ අපි දැන් මේ සූත්‍රයක් ගොඩනගන්නනේ ගන්න හදන්නේ. දැන් ඕකේ පද පහේ එකතු අපි දන්නවා එකපාර අපිට කියන්න පුළුවන් මේ ටික එකතු කරාම කීයද ওই පහ එකතු කරාම එන්නේ කියලා. ඔක කතා කරන්නේ. 25 25යි නේ. 9 7යි 16යි 16යි 5යි 21යි 21යි 4යි 25යි. නමුත් මම දැන් එහෙම ගත්තේ නැහැ පුතා. මේක මම ගන්නවා පළවෙනි සම්බන්ධය මේක මම ගන්නවා දෙවෙනි සම්බන්ධය කියලා. දැන් මම ওই දෙක එකතු කරනවා. 1යි 2යි එකතු කරනවා. එකතු කරනකොට වම් අත පැත්ත වෙනම එකතු වෙනවා දකුණු අත පැත්ත වෙනම එකතු වෙනවා. එතකොට ඕගොල්ලෝ දන්නවා S5 එකතු කිරීම S5 සමානයි. මේක මම එකතු කරනවා මෙහෙම. කොහොමද? 1 එකතු කිරීම 9. 3 එකතු කිරීම 7. 5 එකතු කිරීම 5. 7 එකතු කිරීම 3. 9 එකතු කිරීම 1. S5යි S5යි පුතා එකතු වුණාම 2යි S5යි. පද පහේ එකතු වගේ දෙගුණයක්. 9යි 1යි 10යි. 7යි 3යි 10යි. 5යි 5යි 10යි. 7යි 3යි 10යි. 9යි 1යි 10යි. මේ ඔක්කොගෙම එන්නේ එකම අගය. එහෙමනම් 2යි S5 කියන්නේ 10 වගේ 5 ගුණයක්. 5 ගුණ 10. එමහින්දා S5 කියන්නේ 5 ගුණ කිරීම 10 බෙදනවා 2. 5 ගුණ කිරීම 10 බෙදනවා 2. දැන් ටිකක් අපි හිතුවොත් මේ 10 අපි හොයාගත්තා නම් 10 කොහොමද ආවේ? 10 අපිට ලබා ගන්න පුළුවන් ලේසිම විදිහ තමයි මේකේ ශ්‍රේණියේ මුල් පදයයි පස්වෙනි පදයයි අපි එකතු කරා. ඒක පස්වෙනි පදේ කියන්නේ අවසාන පදේ. අවසාන පදේ. මේ මුල් පදයයි අවසන් පදයයි එකතු කරාම අපිට 10 එනවනේ. 9 1යි 10යි. එහෙනම් පද පහේ එකතු හොයන්න මුල් පදයයි අවසාන පදයයි එකතු කරලා පද ගානෙන් ගුණ කරලා දෙකෙන් බෙදුවා. මුල් පදයයි අවසාන පදයයි එකතු කරාම මෙතන 10 ගොඩ නැගෙනවා. පද ගානෙන් ගුණ කරලා දෙකෙන් බෙදුවා. ඒ කියන්නේ ඒක අපිට පොදුවේ නිරූපණය කරොත් පද පහක ഐക്‍යන්නේ මුල් පදය එතකොට පස්වෙනි පදය පස්වන පදය එකතු කරලා පද ගණනින් ගුණ කරලා දෙකෙන් බෙදුවා. දැන් පද 15ක ඓක්‍යය යවුවොත් පද 15ක ඓක්‍යය කියන්නේ එහෙනම් මුල් පදයයි 15 වෙනි පදයයි 15 වෙනි පදය එකතු කරලා පද ගණනින් ගුණ කරලා දෙකින් බෙදන්න. එතකොට එනවා. එහෙනම් අපි පද n ගණනක ඓක්‍ය පද n ගණනක ඓක්‍ය වෙන්නේ මුල් පදයයි n වෙනි පදේ කියන්නේ අපි ඒක කියන්නේ අවසාන පදේ කියලා එතන අදහස් කරනවා. ඒක අවසාන පදේ ගන්න L කියලා last අවසාන පදයේ ලෙස අර්ථ ගැන්වෙන්නේ ශ්‍රේණී අවසාන පදේ කියන එක නෙවෙයි.
ශ්‍රේණියක අවසාන පදයක් ගන්න බෑ අපරිමිත ශ්‍රේණියක. පරිමිත එක නම් අවසාන පදයක් තියෙනවා. මේකේ අවසාන පදයේ ලෙස සලකන්නේ n වෙනි පදේ. පද දෙක එකතු කරලා පද ගානෙන් ගුණ කරලා දෙකෙන් බෙදනවා. ඕක තමයි අපිට ගන්න පුළුවන් සූත්‍රය. ඔන්න. අවබෝධ කරගන්න අවසාන පදයේ ලෙස අර්ථ ගැන්වෙන්නේ මේකේ අර අපිට එකතුව හොයන්න ඕන පදේ. පද 20ක් නම් 20 වෙනි පදේ තමයි මෙතන දෙන්නේ. 20 වෙනි පදේ 20 නෙවෙයි 20 වෙනි පදේ. කාල් ෆෙඩ්රික් ගවුස් තමයි මේක හොයාගත්තේ. නේ? පැහැදිලිද මම මේ කියලා දුන්නු කාරණාව? දරුවනි ඔබේ ප්‍රතිචාර පැහැදිලි. එහෙමනම් මේ ටික සටහන් කරගන්න බලන්න. මෙහෙම එන්න. මෙහෙම ඇවිල්ලා මෙතනට ඇවිල්ලා ඔහොම යන්න. සූත්‍රය වෙනකම්. සටහන් කරගෙන මම දරුවත් කරා.
හරිද? හරිද පුතා? හැමෝම ඉවරද? හරි. එහෙනම් පුතේ ඔන්න දැන් මෙතන අපි සූත්‍රය ගොඩ නැගුවානේ. දැන් මේ සූත්‍රය Sn සමානයි n වාරයක් a එකතු කිරීම l බෙදීම 2. ඔක තමයි සූත්‍රය. දැන් ඒකේ අපි මෙහෙම ලියාගන්න ඔබ ලියලා ඇත්තේ දැන් n කියන්නේ පද ගණන. Sn කියන්නේ පද ගණනේ ඓක්‍යය. ඒ කියන්නේ මුල් පදය, l කියන්නේ අවසාන පදය. අපි එක ගැටලුවක් හදමු බලන්න. උදාහරණ 1 අපි හිතමු දරුවනි 5 8 11 14 සමාන්තර ශ්‍රේණියේ මුල් පද 20 ඓක්‍ය සොයන්න. මුල් පද 20 ඓක්‍යයන්. මම ඔබට අවස්ථාව දෙන්නම් බලන්න හදන්න මේ සූත්‍රය භාවිතා කරලා. මුල් පද 20 ඓක්‍යයන්.
කීයද පුතේ? 70යි කීයද? 170යි. මෙස 70යි. ඈ? 670යි සර්. 670යි. මෙතන පුතා දැන් ඔයගොල්ලෝ මේ සූත්‍රේ භාවිතා කරන්න ඉස්සෙල්ලා 20 වෙනි පදේ හොයාගන්න එපානේ. එතකොට ඔයගොල්ලෝ T20 හෙව්වා. T20 සෙවීම තමයි මුලින්ම කරන්න ඕනේ. ඒකනේ අවසාන පදේ වෙන්නේ. එතකොට T20 හොයන්න ඕගොල්ලෝ A5යි D එතකොට 8 අඩු කිරීම 5 3යි ඊට පස්සේ N 20යි T20 තමයි අප ඕගොල්ලෝ හොයන්නේ. ඒ සඳහා Tn සමානයි A එකතු කිරීම N දින එක වාරයක් D සූත්‍රයට අනුව අන්න අපි T20 ගන්නවා 5 එකතු කිරීම 20 අඩු කිරීම එක වාරයක් 3 5 එකතු කිරීම 19 ගුණ කිරීම 3 එතකොට 5 එකතු කිරීම 9 3 27යි 3 3යි 2යි 5යි 57යි එතකොට 62යි 20 වෙනි පදේ වෙන්නේ 62යි දැන් අපි ගන්නවා S20 සෙවීම බලන කෙනාට එතකොට හරි පහසුයි එහෙම ලියලා තියෙනකොට මම මෙතන සූත්‍රය මම ඉඩමදින්ද මම මේ ටික මතන්නම් S20 සෙවීම එතකොට ඒකේ A සමානයි 5යි L සමානයි 62යි N සමානයි 20යි S20 තමයි ඕනේ එතකොට අපි පුතා Sn සමානයි N බෙදීම දෙකක් A එකතු කිරීම L සූත්‍රේ භාවිතා කරනවා සූත්‍රයට අනුව එතකොට එනවා S20 20 බෙදීම 2 A කියන්නේ 5යි L කියන්නේ 62යි 20 දෙකෙන් බෙදුවාම 10යි 62යි 5යි 67යි එතකොට එනවා 670යි අවසානයේ දුවා ඒ නිසා මුල් පද 20යි ඓක්‍ය දරුවනි 670 වේ කියලා දුවා එහෙම ලියවෙන්න ඕන අවසානයේ අවසානයේක ලියන්න ඕන එහෙම. දැන් මේ සූත්‍රයේ අඩුපාඩුවක් ඔබ දකින්නේ නැද්ද? මේ සූත්‍රයේ අඩුපාඩුවක් ඔබ දකින්නේ නැද්ද? ඒ කියන්නේ මම කියන්නේ ගාන හදපු එක අඩුපාඩුවක් නෙවෙයි. මේ සූත්‍රයේ භාවිතයේදී මතුවෙනවා නේද යම් ගැටලුවක්. ඒ ගැටලුව ඔබ දකින්නේ කොහොමද? කාටද එහෙම දැනෙන්නේ? අදහසක් ඉදිරිපත් කරන්න බලන්න. අවසාන පදය සොයාගන්න අවසාන කියන්නේ දැන් මෙතන ඕගොල්ලෝ 20 වෙනි පදේ හොයාගන්න එපා. මේ 20 වෙනි පදේ හොයාගෙනනේ මෙතනට එන්න ඕනේ. ඒ කියන්නේ මෙතන එල්ල හොයා ගන්න වෙනවා. ඒ දීලා නැත්තම්. මේ දීලා නැත්තම් මේ අපිට හොයා ගන්න වෙනවා. ඔන්න උතන ගැටලුවක් මතුවෙනවා. ඒ ගැටලුවට පිළියමක් විදිහට අපිට මේ සූත්‍රය වෙනස් කරගන්න පුළුවන්, දීර්ඝ කරගන්න පුළුවන්. මේ සූත්‍රය අපිට මේ විදිහට සකස් කරගන්න පුළුවන් පුතා. ඔන්න බලන්න. අපි ගත්තොත් එහෙම මේ සූත්‍රය අපි මේ ආකාරයට අපි වෙනස් කරගන්න. ඒ කියන්නේ තව සූත්‍රයක් අපි ගොඩනගන්න හදන්නේ ඓක්‍ය හොයාගන්න. තව සූත්‍රයක් එකපාරින්ම අපිට එතකොට එකතු හොයන්න පුළුවන්. මොකද කරන්න හදන්නේ කියලා තේරෙනවද? අපි මේ සූත්‍රය පොඩ්ඩක් වෙනස් කරන්න හදන්නේ. ඒක අපි මාතෘකාවක් විදිහටත් එකතු කරගමු.
පද n ගණනක ඓක්‍ය සෙවීමට තවත් සූත්‍රයක්. එතනදී කරන්නේ පුතේ අපි දැන් මේකේ තියෙනවානේ මේ Sn සමානයි n බෙදීම දෙකක් a එකතු කිරීම l නේ l. එතකොට මම n බෙදීම දෙකක් a l කියන්නේ අවසාන පදේ හොයන්න මම යොදාගන්නේ tn සමානයි a ධන n දින 1යි d සූත්‍රයනේ. කොහොමත් මම මේ සූත්‍රයනේ මෙතනට යොදාගන්නේ. ඒ හින්දා මෙතන l වෙනුවට මම මේ සූත්‍රය යොදනවා. l වෙනුවට a ධන n දින 1යි d සූත්‍රය මම ආදේශ කරනවා. l වෙනුවට. එතකොට මේක ඇතුළ අපි පොඩ්ඩක් සුළු කරගත්තොත් a දෙකයි a එකතු කිරීම n දින 1යි d. ඔන්න ඔහොම සූත්‍රය එනවා. එහෙනම් දැන් අපිට මේ සූත්‍රය භාවිතා කරන්න පුළුවන් අවසාන පදයේ දන්නේ නැත්තම්. අවසාන පදයේ දන්නේ නැත්තම් Sn සමානයි n බෙදීම 2ක් 2i a ධන n දින 1යි d. 2i a ධන n දින 1යි d. දැන් මේකේ අවසාන පදයක් කතා l වෙනුවට අපි ඒක යොදලා නැති. ඒතකොට මුල් පදයයි පොදු අන්තරයයි පද ගණනයි විතරයි ඕනේ අපිට. මුල් පදයයි පොදු අන්තරයයි පද ගණනයි තියෙනවා නම් අපිට මේ සූත්‍රය භාවිතා කරන්න පුළුවන් එකතු හොයන්න. දැන් අපි පොඩ්ඩක් මේකේ ඒක යොදාගමු බලන්න බලන්න. එකපාරම අපිට උත්තරේ ගන්න පුළුවන්. අපි ඒක ගත්තොත් එහෙම දැන් මේකේ මුල් පදේ 5යි. d 3යි. n 20යි. s 20 තමයි ඕනේ. සූත්‍රය අපි යොදනවා Sn සමානයි n බෙදීම 2ක් 2i a ධන n දින 1 වාරයක් d සූත්‍රයට අනුව. n කියන්නේ 20 බෙදීම 2 s 20 තමයි ඕනේ. 2 ගුණ 5 එකතු කිරීම 20 අඩු කිරීම 1 d කියන්නේ 3. 20 දෙකෙන් බෙදුවාම 10යි. 10යි. මෙතන 19යි. 3 කිරීම 3. මෙතන ඉන්නේ 10යි. 10 ධන 9 3 27යි 2යි 3යි 2යි 5යි 58යි. එතකොට පුතාට පේනවා 10 ගුණ කිරීම 67. 670 වෙනවා එකපාරට නේ. දැක්කද? එක සූත්‍රයයි. අවසාන පදයේ දන්නවනම් අර සූත්‍රය අපිට මේ දෙකම අපි දැනගෙන ඉන්න ඕන. අවස්ථානුකූලව අපි භාවිතා කරන්න ඕන. පැහැදිලිද දරුවනේ ඔබට? එහෙනම් මේක ගොඩනගලා මේ උදාහරණයෙන් මේකට එකතු කරගන්න බලන්න ඉක්මනට. ගැටලුවක් තියෙනවා නම් අහන්න. ඔව්. මේ භාගයේදී අපිට නිකන් හරි ওই සූත්‍රය අමතක වෙලා අර විදිහට ක්‍රම يعني පියවරවල් දෙකකට ඇවිල්ලා හැදුවට ලකුණු දැන් මේමයි සූත්‍රය අමතක වෙනවා කියන්නේ එතරින් ගන්න වෙන දේ තමයි මේ විභාගයට ඔබ සූදානමකින් තොරව නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ. මේ සූත්‍ර අමතක වෙන්නේ නැහැ පුතා. මේ ගණන් වැඩිපුර හදනකොට මේ සූත්‍ර මතකයි. දැන් මම ඕ ලෙවල් කරේ 92 ඉන්නේ. ඒතර තාම මට මතකයි. එහෙනම් ඔබට මේක අමතක වෙන්න කිසිම හේතුවක් වෙන්නේ නැහැ. මේක මතකයේ අමතක බව තියෙන්නේ ඔබේ භාවිතයේ අනුව. නේද? ඒක. දෙක අපිට හරි අහම්බෙන් හරි අමතක වුණා කියලා. එතකොට ඔබට මේක ගොඩනගලා ගන්න පුළුවන්. මේ ගොඩනගලා මේව ගන්න පුළුවන්. හැබැයි ගොඩනගින්න දැනගෙන ඉන්න ඕනේ. ඒක වෙල්ට. එතනත් ඉතින් මේ සූත්‍රය දැනගෙන ඉන්න එපා. ඒකත් අමතක වුණොත් එහෙම ගොඩනගන එක වැරදි. එහෙනම් විය යුතු දේ තමයි මේවා මේහා සම්බන්ධ ගැටලු හදනකොට අවබෝධයෙන් හදන්න. එතකොට මේ සූත්‍ර මතකෙ හිටිනවා. පැහැදිලිද? මේ සූත්‍ර විභාගයේ දෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. මේ අලුත් මේ ඔබ මොන දෙන ආකෘතියට අනුව මේ වගේ මේ
සූත්‍ර දෙන්නේ නැහැ. ශේෂඵල පරිමා සූත්‍ර තමයි විතරයි තාම දෙන්නේ. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. සූත්‍රය දෙනවා කියන්නේ මොකද? සූත්‍ර දෙනවා කියන්නේ ශේෂඵල පරිමාවලදී සෙකන්ඩ් පේපර් එකේ සූත්‍ර දෙන ඔය ඉස්සරහට එන ගෝලයක පරිමාව ඒ වගේ සිලින්ඩරයක පරිමාව ඒ වගේ ඒව සූත්‍ර දෙනවා. ඕලෙවල් පේපර් එකක් අරන් බලන්න සෙකන්ඩ් පේපර් එකේ උඩ දාලා තියෙන ඒවා.
හරිද පුතා?
හරිද දරුවනි? අපි බලමුද එතකොට මම ඇහෙනවද ඔයගොල්ලන්ට? ඔව් සර්. ඔයගොල්ලෝ නිශ්ශබ්ද වෙලා හිටියේ දිනනද තාම ඉවරද? දැන් ඔය සූත්‍රය තමයි අපි මම දැන් මේ කියලා දුන්න කොටස් තමයි මේ ඔබේ පොතේ තියෙන්නේ. සූත්‍රය ඒක සම්බන්ධ ගැටලු. ඉතින් දැන් ඔයගොල්ලන්ට මේ පාඩමේ අභ්‍යාස දැන් ආරම්භ කරන්න පුළුවන්. පළවෙනිම පුතා නිදසුන් ගාන ලියලා හදන්න. මම මේ උපදේශ පිළිපදින්න. නිදසුන් ගාන ලියන්න කොහේ හරි පොතක හදන්න. හදලා උත්තරේ චෙක් කරගන්න. හරි වැරදි දාගන්න. දෙවෙනි නිදසුන් ගානට යන්න. හදන්න. දෙතුන් සැරේ උත්සාහ කරන්න. එකපාර අතාරින්න එපා. තුන්වෙනි නිදසුන් ගාන බලන්න. හදන්න. අන්න එහෙම තමයි මේ වැඩේ කරන්න ඕනේ. හතරවෙනි ගාන. මේ ওই ටික හැදුවට පස්සේ අන්න පුතා ඔබට දැන් මේ ගණන් පහක් තියෙනවා මේකේ නිදසුන් ගණන්. ඒ පහම හදන්න. ඊට පස්සේ 24 දෙක අභ්‍යාසය ආරම්භ කරන්න. 24 දෙක අභ්‍යාසය. 24 දෙක අභ්‍යාසය, මිශ්‍ර අභ්‍යාසය අන්න ගණන්. ওই ටික හදන්න. මම ඊට පස්සේ පාස් පේපර්ස් ටිකක් දාන්නම්. ඕලෙවල් පේපර් එකේ ගණන් ටිකක් ඊට පස්සේ ඔයගොල්ලන්ට හදන්න පුළුවන් සමාන්තර ශ්‍රේණි. ඉතින් ඒ අත්දැකීම ගන්න ඕන නේ. ඒක ටිකක් ආරම්භය ගන්න අමාරු වෙයි. නමුත් ඔබ උමනාවෙන් කරන්න මේ වැඩේ. අවබෝධයෙන්. එතකොට ඔයාලට වරදින්නේ නැහැ. තේරුණාද? ඉතින් දැන් ඔයගලන්ට පේනවා මේකේ ගණන් ඕනවටත් වඩාම තියෙනවා. ඒ කියන්නේ අවශ්‍ය තරම් තියෙනවා ඔයගලන්ට ගණන්. මේ ගණන් එකින් එක හදන්න. මේකේ අවස්ථා 90 තියෙන්නේ. මෙතන දැන් මුල් පද 12යි කියහනවා. ඊළඟ එකේදී බලන්න මේ ඊට පස්සේ මේකේ සංඛ්‍යාවල එකතුව 284 උත්තේ සංඛ්‍යා අර වගේ මේ එකින් එකට වෙනස් ගැටලු තියෙන්නේ පුතා. එකින් එකට වෙනස් ගැටලු. මේ ගාන එනකොට ඊට වෙනස්. මුල් පද 6 ලියන්න ඊට පස්සේ මුල් පදයේ සිට පද කීයකයි 336 වේද අනිත් පැත්තට අහන්න. මේකට නිදසුනක් තියෙනවා. පස්වෙනි නිදසුන, හතරවෙනි නිදසුන තියෙන්නේ මේක. මේ වගේ. ඉතින් මේවා නිදසුන් ගණන් ටික අධ්‍යයනය කරමින් මේ වැඩේට අත ගහන්න පුතා. තේරුණාද? විෂාභ්‍යාසයේ ගණන් 4 ඕලෙවල් මට්ටමේ ගණන් 4ක් තියෙනවා. එහෙමනම් ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඔබ මේ වැඩේ කරයි කියලා. ඒ මම වෙනුවෙන්වත් දෙමව්පියෝ වෙනුවෙන්වත් නෙවෙයි ඔබ වෙනුවෙන් න ะ. ඔබ වෙනුවෙන් මේ දේ කරන්න. ඊළඟට අපි ක්‍රමානුකූලව පාඩම් මාතෘකා සාකච්ඡා කරගෙන යමු. බ්‍රහස්පතින්දා නේද අපි පේපර් එකේ සෙකන්ඩ් පාර්ට් එක කතා කරනවා. ඔය විදිහට වැඩ කටයුතු කරගෙන යමු නේ. එහෙනම් අපි අද මෙතනින් නවත්තමු. පැය දෙකක් ගත කරා. පුතාලා හැමෝටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරන මොනවාරි අහන්න දේවල් තියෙනවද? ගැටලු මොනවාරි අලුත් දේවල් ඔයගොල්ලන්ට අහන්න මොනවාරි දෙයක් තියෙනවා නම් අහන්න මම වෙලාව දෙන්න. පුතාලට මතුවෙච්ච ගැටලු මොනවාරි? ඔව් නිශ්ශබ්දතාවයෙන් පෙනී යන්නේ ගැටලු නැති කොට නේ අහන්න. මොකුත් නැහැ. හරි එහෙනම්. දැන් ඔන්ලයින් උත් එපා වෙලා ඇති නේද? ටිකක් විතර එපා කරගන්න එපා. අන්තිමට මේ ක්‍රමවේදයේ ඔස්සේ තමයි ටිකක් හරි නේද? උදව්වක් ගන්න තියෙන්නේ. ඉස්කෝලවල නම් ඉතින් පොඩි අවුලක් තියෙනවා තාම ඒ ප්‍රශ්නේ ළඟදී විසඳෙයි කියලා අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. බලමු.
කොහොම වුණත් ඉතින් ඒ සියල්ල ආවරණය කරන්න වෙන්නේ ගුරුවරුන්ටම තමයි නේද? ඒ හින්දා ඒවට ඊට පස්සේ ඉතින් විකල්ප හදාගන්න වෙනවා. හරි පුතේ එහෙනම්. ඔයගොල්ලෝ හැමෝටම සුබ රාත්‍රියක්. අයබෝවන්. ආයුබෝවන් සුබ රාත්‍රියක් පරිස්සමෙන් ඉන්න.